චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒත දග්ගං වික්ඛවේ මම ශාවකානං වික්ඛූනං බහුසුතානං යදිදං ආනන්දෝ සතිමන්තානං යදිදං ආනන්දෝ ගතිමන්තානං යදිදං ආනන්දෝ දිට්ඨිමන්තානං යදිදං ආනන්දෝ උපට්ඨාකානං යදිදං ආනන්දෝති. වාසනාවන්ත පින්වත්නි, අද ඔබ මේ රාත්‍රියේදී සූදානම් වෙන්නේ අප විසින් සිදු කරන සිකුරාදා රාත්‍රියේ විකාශිත ධර්ම දේශනාව දේශනා කරන්නටයි මේ මොහොතේ අපි හැමදෙනාම සූදානම්. නෙස්එෆ්එම් රේඩියෝව දෛනිකව ඔබේ සිත් සනහලන්නට, ඔබේ ජීවිතයට පහන් ආලෝකයක් වන්නට, ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් විඳක් වැඩගත් දේශකයන් වහන්සේලා රාශියක් වෙතින් ඔබ වෙතට රැගෙන එන්නට ගෙන තියෙන මේ උතුම් උත්සාහයේ උතුම් වෑයම ඔස්සේ ඉඳගෙන ඒ ජීවිතයට අප්‍රමාණ ආශිර්වාදයක් කරගත්තු, ඒ වගේම එයින් ජීවිතයේ අප්‍රමාණ ගැටලු නිරාකරණය කරගත්තු අපේ රටේ සුවහසක් ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ දේශනාවන් ඔස්සේ තමන්ගේ ජීවිතයේ බොහෝ සැනසුම් එළන අවස්ථාවක් හැටියට මේ රාත්‍රිය පිට සඳහන් කරන්න පුළුවන්. අද දවසේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් ක්‍රියා කරන පුණ්‍යවන්ත දායක පිරිස ඇමිලි පිටිය පනාමුර පාර උඩගම අංක 1646 නිවසේ පදිංචි කේ.ඒ. ඉන්දික රංගනාත් මහත්මයා, ශාලිකා රත්නායක මහත්මිය යන මේ දෙපළ තමන්ගේ ආදරණීය දියණියගේ පළවෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම තවත් බොහෝ අරමුණු මුල් කරගෙන මේ මොහොතේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ සලසා ගැනීම බොහෝම වැදගත් පුණ්‍යවන්ත ක්‍රියාවලියක් හැටියට අපි සිහිපත් කරමිනුයි අද දවසේ ධර්ම දේශනාව සමාරම්භ කරන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ දේශනාවන්ට හොඳින් සවන් දෙන අපේ පින්වතුන් හොඳ ආකාරව දන්නවා. අපි පසුගිය කාලයේදී ඔබ වෙනුවෙන් ගොඩනැගුවේ බෞද්ධ සමාජ දර්ශනය කේන්ද්‍ර කරගෙන
බුදු පියාණන් වහන්සේගේ උතුම් දේශනාවක් වන සිංහලෝවාද සූත්‍රයේ එන වැදගත් ධර්ම කාරණා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමයි පසුගිය දේශනාවන්දී හුඟක් වෙලාවට සිද්ධ වුණේ. අද ධර්ම දේශනාව ඒ මගින් වෙනසකට ලක් කරන්නට අපට සිද්ධ වෙලා තිබෙනවා. හැමදෙනාම දන්නවා මේ දිනවල නිතර නෙත් රේඩියෝවට සවන් දෙන ඔබ ඉදිරියේ අපට එළඹී තිබෙන උතුම් පොසන් පොරපසළොස්වක පොහොය නිමිති කරගෙන නෙත් FM රේඩියෝ සංවිධානය කර තිබෙන උතුම් මහා පින්කම මුළු රට පුරාම ආවරණය වන ආකාරයෙන් ජනතාවට ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ඒ වගේම මහරහතන් වහන්සේලා 14 නමකගේ ධාතුන් වහන්සේලා රට පුරා සංචාරය කරවමින් පූජනීය ස්ථාන රාශියක ඒ ප්‍රදේශවල සදහවතුන්ට ඒවා දැකබලා වන්දනා කරගනිමින් තමන්ගේ ශ්‍රද්ධා සම්පත්තිය දියුණු කරගන්නට මඟ පෙන්වා තිබෙන ආකාරය ඔබ හැමදෙනාම හොඳින් දන්නවා. එබැවින් අපේ දෛනික දේශනා මාලාව වෙනස් වෙලා ඒ මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සහ උන්වහන්සේලා මුල් කරගත් ධාතු වංශ කතාවන් ඔබට ශ්‍රවණය කරන්නට නෙත් FM රේඩියෝව වටපිටාව සකස් කරලා තිබෙනවා. මේ දිනවල ඔබ අහන්නේ මහරහතන් වහන්සේලාගේ චරිතාපදානයි. අද දවසේ මට පැවරී තිබෙන්නේ ඒ චරිතාපදානයන් අතර ඉතාම ශ්‍රේෂ්ඨතම චරිතාපදානයක් පිළිබඳව ඔබට ධර්මානුශාසනා ප්‍රසිද්ධ කරන්නට ඒ තමා ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව අපේ ශ්‍රාවක සංඝ පරපුරේ අපේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කාලීන ශ්‍රාවක පරපුරේ හැම දිනම මහත් සේවය කළ හැම දිනම ජීවිතේ පුරාම ගුණ ගයන්නට අසන්නට ඒ වගේම දකින්නට එදා බුද්ධ කාලේ මහත්සේ ප්‍රිය කළ ආනන්ද හාමුදුරුවෝ ගැන අද ධර්ම දේශනාවේදී ඔබ වෙතට කරුණු රැගෙන එන්නයි මා අපේක්ෂා කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ ගැන මා විසින් කරනු ලබන මේ නූතන සාකච්ඡාව මේ ධර්ම දේශනාව ඔස්සේ මා හිතනවා ශ්‍රාවකයන් වැඩි දෙනෙකුට අලුතින් යමක් හිතන්නට මඟ පෙන්නාවි කියලා. මගේ හැඟීම අපි මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන අතරේ ආනන්ද හාමුදුරුවෝ සුවිශේෂී චරිතයක්. අනෙකුත් මහරහතන් වහන්සේලාට වඩා හේතුව බුදුරජාණන් වහන්සේ ළඟම සිටිමින් බුදුරජාණන් වහන්සේ දෙසූ සියලු දහම් ධර්මින් මේ ධර්මය අපට දායාද කළ උරුම කළ බුද්ධ කාලීන මහා ශ්‍රාවකයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වන නිසා වැරදිලාවත් ආනන්ද නම් වූ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවකේ එදා බුදුරජාණන් වහන්සේට නොසිටියා නම් අපට සිද්ධ වෙන්නේ කුමක්ද? බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට උදා වෙන්නේ කවර කිරණමක්ද? බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්ම මුළුමනින්ම වෙනසී යන්නට තිබුණා, නැති වී යන්නට තිබුණා. ඒක අපට උරුම නොවෙන්නට තිබුණා. ආනන්ද හාමුදුරුවෝ නොසිටින්නට බුදු සසුනේ වාසනාවට මෙවැනි ශ්‍රේෂ්ඨ මහා පුණ්‍යවන්තේ එදා බුදුරජාණන් වහන්සේ ළඟ ජීවත් වුණා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ තුන් මාසයක් ගියපු තැනදී මහා ශ්‍රාවකයන් වහන්සේලා එදා වාසය කරපු සියලු දෙනා එක්රැස් වෙලා
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය එක්තැන් කළා. තැන් වල විවිධ අවස්ථාවන් මුල් කරගෙන දේශනා කර තිබූ මේ ධර්මය එක තැනකට රැගෙන සූත්‍ර පිටකය සහ විනය පිටකය වශයෙන් පිටක දෙකකට බෙදා සංගායනා කළ බව අපි හැමදෙනාම දන්නවා. මේ සංගායනාව කරන්නට එදා වැඩ සිටි මහා ශ්‍රාවකයන් වහන්සේලාට හැකියාව ඇති වෙන්නේ ආනන්ද නම් වූ මහරහතන් වහන්සේ කෙනෙක් එදා හිටපු නිසා. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ධර්මය සතහන් වෙච්ච තැනක් තිබුණේ නැහැ. වෙනත් මතක තියාගත්ත කෙනෙක් හිටියේ නැහැ. ලියාගෙන තිබුණේ නැහැ. පටිගත කරන්න එදා යුගයේ තාක්ෂණය දියුණු වෙලා තිබුණේ නැහැ. කම්පියුටර් පරිගණක තිබුණේ නැහැ. හැබැයි මේ සියලු තාක්ෂණික මෙවලම් පරය මිනිස් මොලයක් ලෝකේ ක්‍රියාත්මක වුණා. ආනන්ද හාමුදුරුවන්ගේ ඒ මිනිස් මොලය නූතන ලෝකයේ විසින් ජයගත්ත පරිගණක යන්ත්‍රයේ විස්මයාවහ දියුණුවටත් වඩා එහා ගිය මහා ස්මෘති ඥානයක් අපේ ආනන්ද හාමුදුරන් සතුව තිබුණා. උන්වහන්සේගෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව කරපු දේශනාව කුමක්ද? කිසියම් කාරණාවක් අරගෙන ඒ සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ කළ දේශනාව කුමක්ද කියලා ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවොත් ආනන්ද හාමුදුරන්ට හැකියාව තිබුණා ඒ කාරණාව සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ හැම තැනම කියපු ධර්මය මතක් කරලා ආපහු මුලින්දම්ම කියන්නේ. ඒ වගේම කවරෙකු වෙනුවෙන් කළාද කියලා කියන්නේ. කොයි ස්ථානෙදි කළාද කියලා කියන්නේ. එකම කරුණක් සම්බන්ධයෙන් 10-15 වතාවක් බුදුහාමුදුරුවෝ දේශනා කර තිබුණා නම් ඒ සියල්ල පෙරලා ආපසු සිහිපත් කොට ලෝකයේ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණු එකම මහා යතිවරයා ආනන්ද හාමුදුරුවෝ. එනිසා තමයි මහා ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන්කම ලැබුණේ ධර්ම සංගායනාව සිද්ධ කරලා මේ ධර්මය අනාගත ලෝකයේ වෙනුවෙන් ස්ථාපිත කර තබන්න. ඒ ධර්ම සංගායනාවේදී එක ධර්ම කාරණා සම්බන්ධයෙන් ආනන්ද හාමුදුරුවන්ගෙන් තමා හැමෝම ප්‍රශ්න කළේ. ආනන්ද හාමුදුරුවෝ ඒ කාරණා ඒවං මේ සුතං කියලා අප ආරම්භ කරන සෑම සූත්‍ර පාඨයකම කියවෙන පරිදි මා විසින් මෙසේ අසන ලදී යනුවෙන් ආරම්භ කරලා ඒ සියලු කරුණු එදා ලෝකයට දායාද කළා. එතකොට පින්වත්නි මේ මනුෂ්‍ය ඉතිහාසයේ පුරා මේ ලෝක ඉතිහාසයේ පුරා මේ තරම් දැනුම් සම්භාරයක් ඥාන සම්භාරයක් යම් කිසි මිනිස් මොලයක දරාගෙන සිටියා නම් ඒ පරමාදර්ශය ආනන්ද හාමුදුරුවන් නොවේදයි කල්පනා කර බලන්න. වෙනත් කවරෙකුවත් මේ ලෝකේ ඒ විස්මිත කාර්ය සිදු කොට ඇද්දයි බලන්න. අද ත්‍රිපිටකය සම්බන්ධයෙන් අපට කියවන්න තියෙන මහා පොත් ගොන්න අරගෙන බැලුවොත් මේ සියල්ල ආනන්ද හාමුදුරුවන්ගේ මතකයේ රැඳුණු ධර්මයයි. පරිගණකයේ පරාජය කළා. නූතන පරිගණකයේ අභිබවා ගියා. පරිගණකයේ තුල තැන්පත් කර තිබෙන දත්ත වෛරසයකට මුළුමනින්ම නසා දමන්න පුළුවන්කම ලැබෙනවා. හතුරෙකුට ඒවා විනාශ කරන්න පුළුවන්. විදුලි බලය වගේ බල ශක්තියට ඒවා විවිධ ආකාරයෙන් නසන්න පුළුවන්. ඒ නිසා නූතන පරිගණකය අපට හැම වෙලාවෙම ඇති කරන්නේ සැක සංකා.
අපි මොනතරම් විශ්වාසගතව නූතන පරිගණකයක තත්ත්ව එකතු කළා. හැම වෙලාවෙම ඒ දත්ත එලෙසම අපට ආපසු ලබා ගන්න යාමේදී ගැටලු ඇති වෙනවා. මුළුමනින්ම දත්ත නැති වෙලා තියෙනවා. අපහසුතා මොනතරම්පත් වෙනවද මේ දියුණු පරිගණකය තුල පවා. ඒ ආනන්ද හාමුදුරුවන්ගේ මොළය තුල කිසිම දෙයක් නැතිලා ගියේ නැහැ. කිසිම දෙයක් එයින් විනාශ වෙලා ගියේ නැහැ. මොනම බලයකටවත් ශක්තියකටවත් උන්වහන්සේගේ මොළය තුල තිබුණු දැනුම නැසන්න බැරි වුණා. මොනම වෛරසයකට උන්වහන්සේගේ මොළයේ තිබුණු ඒ දැනුම් සම්භාරයට හානි කරන්න බැරි වුණා. අන්න ඒ අනුව කල්පනා කරලා බැලුවහම අද මේ ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන ඔබට එහිදී මේ මහා විස්මිත පුච්චලයාගේ මහා කාර්යභාරය ඔබේ සිතට නැගෙන්න ඕනේ. කොටින්ම කිව්වොත් ආනන්ද කියන හාමුදුරු කෙනෙක් නොසිටියා නම් බුද්ධ ශාසනයක් ඇති වෙන්නේ නැහැ. ඒක බුද්ධ කාලීනවම අවසන් වෙන්න තිබුණා. ඒක බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කෙලවර වෙන්නට තිබුණා. ඒකට හේතුව බුදු හිමියන් තැන්වලදී කළ දේශනාවන් අපට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආපහු ලබා ගන්නට කිසිම වැඩ පිළිවෙලක් වෙන තිබුණේ නැහැ. බුද්ධ කාලීන උගා ශාස්ත්‍රවරුන්ගේ ධර්මය ශාස්ත්‍රවරයාගෙන් පස්සේ නැති විනාශ වී යන ආකාරය අපි දන්නවා. සත්‍යාස්ත්‍රවරුන්ගේ ධර්මය ආපහු ආවේ නැහැ. ඒ අය අභාවයට ගියාට පස්සේ ඒ වගේම දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණු බව දැක්වෙන ආකාරයට ඒ මිත්‍යා දෘෂ්ටීන් දරූ අය ඔවුන්ගෙන් විනා අභාවයෙන් පස්සේ ඒව නැවත ඉස්සරහට ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එසේ ශාස්ත්‍රවරයාගෙන් පස්සේ විනාශ ස්වභාවයටපත් නොවි ඉදිරියට ගලාගෙන එන්නට මේ වගේ පුණ්‍යවන්ත මහා යතිවරයෙකු බුදුහාමුදුරුවෝ ළඟ වාසය කිරීම අපට මහා වාසනාවක් බවට පත් වුණා. ආනන්ද හාමුදුරුවෝ පිළිබඳව මම මාතෘකා කළ පාඩය තුල කියවෙන්නේ ඉතාම වැදගත් කාරණා රාශියක්. ආනන්ද හාමුදුරුවෝ එදා සමාජයේ කොයිතරම් ජනප්‍රිය යතිවරයෙකු වූාද යන්න උන්වහන්සේ සතුව පැවතුණු තීක්ෂණ බුද්ධිය කොයිතරම්ද යන්න උන්වහන්සේ සතුව තිබුණු ධාරණ ශක්තිය ස්මෘති ඥානය යක්ත බව කොයිතරම්ද යන්න මා විසින් මාතෘකා කරපු සූත්‍ර පාඨය තුල කියවෙනවා. බුද්ධ කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියා. සරියුත් මහරහතන් වහන්සේ වැඩ සිටියා. මුගලන් මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වැනි මොනතරම් කීර්තිදර මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටියාද එහෙත් ඒ සියලු දෙනාට වඩා අනතුරු සහරින් අතර ආනන්ද හාමුදුරුවෝමයි මුලට පැමිණ සිටියේ. එදා බුදුරජාණන් වහන්සේ ඒත දක්ෂ අනතුරු පිරිනැමුවා. අද යුගයේ උනත් යම් යම් සුවිශේෂී පිච්චලයන්ට ඒ සුවිශේෂී භාවයේ මුල් කරගෙන යම් යම් උපාධි නාම ගෞරව නාම පුදනවා වගේ බුදුරජාණන් වහන්සේ අනතුරු ප්‍රදානය කළා. ඒ තනතුරු වලට අපි කියන්නේ ඒත දක්ෂ තනතුරු කියලා. ඒත දක්ෂ තනතුරු කියලා කියන්නේ යම් කිසි විෂයක් සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක්, පරිණත බවක්, විශේෂ භාවයක් යම් කිසි කෙනෙකුට පැවතුනා නම් බුදුහාමුදුරුවෝ උන්වහන්සේ ඒ විෂය සම්බන්ධව ප්‍රධාන්‍යා බවට පත් කළා. ඒ දර්ශනයක් වශයෙන් මුගලන් මහරහතන් වහන්සේ ඉරිසිමත්
භාවයෙන් තාම විශේෂ භාවයට පත් කළ හේතු නිසා ඉරදිමතුන් අතර අග්‍රස්ථානය ඒත දක්ෂ භාවය මුගලන් හාමුදුරන්ට පිරිනමලා තිබුණා. ඒ විදිහට ආනන්ද හාමුදුරුවන් සම්බන්ධයෙන් කල්පනා කරලා බලනකොට අපේ බණ පොත අපට පෙන්වලා දෙන්නේ බුද්ධ කාලේ මහා ශ්‍රාවකයන් වහන්සේලා මෙපමණ වැඩ සිටියදී ආනන්ද හාමුදුරුවෝමයි වැඩිම අගතනතුරු ප්‍රමාණයක් ඉදා දරලා තිබුණේ. මා ඔබට මාතෘකා කළේ උන්වහන්සේ ලද අගතනතුරු වල ස්වභාවය. ඒත දක්ගං වික්ඛවේ මම ශ්‍රාවකානං වික්ඛූණං. බුදුරජාණන් වහන්සේ ඒ විදිහටයි ඒ තනතුරු පැනවුවේ. මහණෙනි, මගේ ශ්‍රාවක භික්ෂූන් අතරේ මෙන්න මේ අය මෙන්න මේ තනතුර සම්බන්ධයෙන් විශේෂඥයෙක් හැටියට පත් කරනවාය. බහුසුතානං යදිදං ආනන්දෝ. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. ආනන්ද හාමුදුරුවෝ ඒ වන විට මහරහතන් වහන්සේ කෙනෙක් බවටවත් පත් වෙලා හිටියේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙච්ච හාමුදුරු කෙනෙක් විතරයි. තමන්ගේ ගුරුවරයා වෙතින් මන්තානි පුත්ත පුන්න කියන ඒ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට තමයි ආනන්ද හාමුදුරුවෝ පැවිදි වෙලා සෝවාන් භාවයට පත් වෙන්නේ. ඒ මන්තානි පුත්ත පුන්න කියන හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයාගේ දේශනාවක් අහලයි සෝවාන් වෙන්නේ. සෝවාන් වලින් එහාට අපේ ආනන්ද හාමුදුරන්ට එන්න බැරි වුණා බුද්ධ පරිනිර්වාණය වෙනකම්. ඒ තරම් මහා කාර්යභාරයක් උන්වහන්සේ දැරුවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා උන්වහන්සේ පත් කරනවා බහුසුතානං යදිදං ආනන්දෝ. මහණෙනි, මගේ ශ්‍රාවකයන් අතර බහුසුත භාවය ලද ශ්‍රාවකයන් අතරෙහි අගතනතුර පිරිනමන්නේ ආනන්දටයි කියලා බුදුහාමුදුරුවෝ වදාළා. බහුසුත. එතකොට බලන්න, මහරහතන් වහන්සේලා අපමණ සිටියදී සෝවාන් භාවයට පමණක් පත් වෙලා හිටපු මේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ විසින් බහුසුතයන් අතර ප්‍රධානියා බවට පත් කරනවා. බහුසුතය යනු කවරේද? කවරෙක්ද? බොහෝ දේ දන්නා. බොහෝ දේ දන්නා පිටිස් අතරේ. බොහෝ දේ දන්නා ශ්‍රාවකයන් අතරේ අග්‍රස්ථානය ලැබුවේ අපේ ආනන්ද හාමුදුරුවෝ. එතකොට මහරහතන් වහන්සේ කෙනෙකුට වඩා උන්වහන්සේගේ දැනුම පුළු වෙලා තිබුණා. උන්වහන්සේට රහත් බව ලබා ගන්න බැරි වුණේ උන්වහන්සේගේ දුර්වලතාවයක්වත් නොහැකියාවක්වත් නිසා නොවේ. උන්වහන්සේට ඒ සඳහා වීර්ය වඩන්නට අවකාශයක් තිබුණේ නැහැ. ඒ තරම්ම උන්වහන්සේ වැඩ කළා. ඒක දක්ෂං වික්ඛවේ මම ශ්‍රාවකානං වික්ඛූණං සතිමන්තානං යදිදං ආනන්දෝ. සති කියලා කියන්නේ සිහිය. මේ ලෝකේ මිනිස්සෙකුගේ පැවැත්මට සිහියක් වමනා වෙනවා. සිහි බුද්ධිය කියලා අපි කියනවා. එක එකනාට එක එක තරමට මේ සිහිය පිහිටා තිබෙනවා. බලන්න, එදා බුදුරජාණන් වහන්සේ ළඟ සිටිය ලක්ෂ ගණන් ශ්‍රාවකයන් අතරින් ආනන්ද හාමුදුරුවෝමයි සිහි බුද්ධිය අතින් අග්‍රස්ථානයට පත් වෙලා හිටියේ. සතිමන්තානං යදිදං ආනන්දෝ. උන්වහන්සේගේ සිහිය තමයි ඇත්තටම ඉතාම වටින්නේ. උන්වහන්සේගේ සිහි බුද්ධිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවර ධර්මයක් වුණත් මතකයේ තබා ගන්නට හේතු. එනිසා එක්වරක් කියපු දේ නැවත වරක් ආපසු අසා ගන්නට උවමනාවක් තිබුණේ නැහැ ආනන්ද හාමුදුරුවෝ. එක්වරක් ඇසූ දේ එලෙසින්ම තම සිහියේ තැන්පත් කර ගැනීමෙහිලා මේ ලෝක ඉතිහාසයේ පහළ වෙච්ච පරමාදර්ශීම චරිතය ආනන්ද හාමුදුරුවෝමයි. ඊළඟට
මම ශාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්දෝ. ගති කියලා කියන්නේ එතන ඥානයටයි. ඥානවන්ත භික්ෂූන් වහන්සේලා අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ප්‍රධානියාය අගතනතරටපත් වෙනවා ඥානවන්තයන් අතර. එතකොට බලන්න උන්වහන්සේගේ නුවණ බුදුරජාණන් වහන්සේ කොයිතරම් අගය කළ තිබුණද? අනික් මහා ශ්‍රාවකයන් වහන්සේලා සියල්ලටම වඩා ඥානවන්ත ශ්‍රාවකයන් අතරේ අපේ ආනන්ද හාමුදුරුවෝම අග්‍රස්ථානයටපත් වුණා. ඒ වගේම දිතිමන්තානං යදිදං ආනන්දෝ. ධෛර්ය සම්පන්න භික්ෂුන් වහන්සේලා අතරේ ධෛර්ය සම්පන්න ශ්‍රාවකයන් වහන්සේලා අතරෙහි ආනන්ද හාමුදුරුවෝමයි ප්‍රධානත්වයටපත් වුණේ. එතකොට අපිට උන්වහන්සේගේ චරිතය අදට ඔබින්නේ නැද්ද? ධෛර්යය කියන එක කවර කාලයක ජීවිතයක ජයග්‍රහණයට හේතු වෙන දෙයක්. ආනන්ද හාමුදුරන්ගේ චරිතයේ මුළුමනින්ම හදාරා බලන විට, කියවා බලන විට උන්වහන්සේ සම්බන්ධයෙන් ත්‍රිපිටක පාළියේ යන සූත්‍ර කතාවන්, ජාතක කතාවන් යන සිදුවීම්, සම්මතදත්ත කතාවෙහි එන උන්වහන්සේගේ බුද්ධ කාලීන සිදුවීම් මේ සියල්ල අරගෙන බැලුවහම බුදුරජාණන් වහන්සේ ළඟ උන්වහන්සේ ධෛර්ය සම්පන්නම ශ්‍රාවකයා බවට පත් වුණා. උන්වහන්සේ කොයිතරම් ධෛර්ය සම්පන්න ශ්‍රාවකෙක් වුණාද කියන එක මේ දේශනාව කෙලවර වෙනකොට අපේ ශ්‍රාවකයන් හැමදෙනාටම හොඳට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා මම ශ්‍රාවකානං භික්ඛූනං උපච්ඡාඛානං යදිදං ආනන්දෝ. මට උපස්ථාන කරන භික්ෂූන් වහන්සේලා අතරේ මට උපස්ථාන කරන ශ්‍රාවකයන් වහන්සේලා අතරේ ආනන්ද ප්‍රමුඛයාය කියලා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට අපේ ආනන්ද හාමුදුරුවන් සම්බන්ධයෙන් මොනතරම් විශිෂ්ට කර්ම කාරණා ගුණ කරන්නට පුළුවන්ද? මහා ශ්‍රාවකයන් මෙපමණ සිටියදී ආනන්ද හාමුදුරුවෝ මේ වගේ මහා සනසුදු රාශියක් දරාගෙන මේ සනසුරු රාශියම උනත් දෙන්නන්නේ උන්වහන්සේගේ ස්මෘති ඥානය, උන්වහන්සේගේ සිහිය, උන්වහන්සේගේ භවස්ත බව මේ සියල්ල දෙන්නන්නේ මේ ලෝකේ පහළ වෙච්ච අසිරිමත්ම ශ්‍රාවකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ආනන්ද හාමුදුරුවෝ අසිරිමත්ම ශ්‍රාවකයා වන බව. මේ තරම් කරුණු කාරණා දන්න, මේ තරම් දැනුම් සම්භාරයක් තිබ්බ, මේ තරම් ජනප්‍රසාදයට පත් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ කවදාවත් මාන්නකාරයෙක් නෙවෙයි. අද යුගයේ සුවිශේෂී කෙනෙකුට මේ තරම් සමතුරු ප්‍රදානය කළොත් ඔහු මොනතරම් මානෙන් උඩඟු වෙයිද? ඒ තනතුරු සියල්ල අනිකා පෙළන්නට, අනිකා පීඩාවට පත් කරන්නට නූතනයෙකුනම් අප්‍රමාණව ඇතිරෙනවා, ක්‍රියාත්මක වෙනවා. ආනන්ද හාමුදුරුවෝ කවදාවත් තම මෙහෙවර තවෙකෙකු පීඩාවට පත් කරන්නට යොදාගත්තේම නැහැ. උන්වහන්සේගේ චරිතය අද දවසේ අපි විශේෂයෙන් අගය කළ යුතු වන කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් වැදගත්ම කාරණාව වන්නේ උන්වහන්සේ බුද්ධ උපස්ථායක තනතුරටපත් වූ ආකාරය විමසා බැලීමයි. අපේ බුදුරජාණන් වහන්සේට එදා බොහෝ දෙනා උපස්ථාන කරන්නට ඉදිරිපත් වෙලා සිටියා. ඔබ දන්නවා බුදු වෙලා මුල් 20 වසර තුල බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට නාගසමාල, නාගිත, උපවාන, චුන්ද, සාගත, රාග, මේඝිය වගේ බොහෝ දෙනා එක කාල පරිච්ඡේදවල උන්වහන්සේට උපස්ථායකයන් වශයෙන් ක්‍රියා කළා තිබෙනවා.
ඒ එකම උපස්ථායකේ කුවත් උපස්ථායකයන් වහන්සේ නමකවත් බුදුරජාණන් වහන්සේට ඊටාම ශ්‍රේෂ්ඨ විදියට උපස්ථාන කාර්ය සිද්ධ නොකළ බව තමයි අපට ආනන්ද චරිතය කියවනකොට පෙනෙන්නේ. ඒකට හේතුව සමහර උපස්ථායකයන් වහන්සේලා සමග බුදු පියාණන් වහන්සේ කිසියම් තැනකට වැඩම කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලලා යම් යම් අයට ඉදිරියට පිහිට වෙන්නට දුරමඟ ගෙවාගෙන වඩිනවා. එහෙම වඩිනකොට කිසියම් උපස්ථායකයන් වහන්සේ නමක් තමන් වහන්සේ සමග වැඩම කරනවා. එහෙම යනකොට බුදුරජාණන් වහන්සේ සහ උපස්ථායකයන් වහන්සේ සිව්මන් සල එහෙම නැත්නම් හතරමන් හන්දි එහෙම නැත්නම් තුන්මන් හන්දි දෙමන් හන්දි වගේ තැන්වලට පැමුණාම උපස්ථායකයන් වහන්සේ කියන මඟ බුදුරජාණන් වහන්සේට යන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වන මාවතේ යන්න උපස්ථායකයන්ගෙන් ඉඩ ලැබුණේ නැහැ. බුදු පියාණන් වහන්සේ කරුණාවෙන් උපස්ථාන කරන්න ඕනේ උච්චලේකු ඉන්න ස්ථානයට යන්නට මේ මගේ යන්න ඕනේ කියලා කිව්වහම උපස්ථායකයන් වහන්සේලා වෙනස් මාවත් වලින් යන්න යෝජනා කළා. එහෙම යෝජනා කරලා බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ පීඩාවක් නැති කළ බව සඳහන් වෙනවා. මෙන්න මේ නිසා තමා පින්වත්නි බුදු පියාණන් වහන්සේ 55 වෙනි වියටපත් වුණාට පස්සේ බුදු වෙලා අවුරුදු 20කට පස්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනාම ඒක රාශි කරනවා. එහෙම ඒක රාශි කරලා ඒ හැමෝම කියා සිටිනවා මම දැන් හොඳටම වියපත් වීගෙන එනවා. මගේ කාර්යභාරය මට තව ඉෂ්ට කරන්න බොහෝ කාලයක් තියෙනවා. මට මේ මහා දඹදිව එහෙ මෙහෙ යමින් මේ කාර්යභාරය ඉටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මට ඒ සඳහා මගේ උපස්ථායකයන්ගෙන් ලැබෙන්නේ බොහොම අල්ප මෙහෙවරක්. එබැවින් මගේ උපස්ථානය සඳහා ස්ථීර උපස්ථායකයෙකු පත්විය කියලා මහා ශ්‍රාවකයන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රත්වයේ ස්වභාවය නේද එයින් කැපී පෙනෙන්නේ. අවුරුදු 55 වෙනකොට කෙනෙකු වියපත් ස්වභාවයට පත් වෙන අවස්ථාව. එතකොට තමන්ගේ කටයුතු සඳහා සහායකයෙකුගේ වමනාව බුදුහාමුදුරුවෝ කියා සිටින්නේ. ඒක වියපත් කෙනෙක් තමන්ගේ දරුවන්ගේ පිහිට ඉල්ලනවා වගේ සහාය ඉල්ලනවා වගේ ඒ වගේ වැඩක්. තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරියේ බුදුහාමුදුරුවෝ කරන මේ ප්‍රකාශය ස්ථීරව තමන්ට උපස්ථාන කරන්න කෙනෙක් වමනාය. එහෙම කිව්වහම සියලු දෙනාම ඉදිරිපත් වෙනවා. එතන හිටපු මහා ශ්‍රාවකයන් වහන්සේලා සරියත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ මේ සියලු දෙනාම මම ඔබ වහන්සේගේ ස්ථීර උපස්ථායකයා වෙනවා. මමයි උපස්ථායකයා වෙන්නේ කියා එකිනෙකා අතරේ තරංගයක් වගේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුරට විශාල ඉල්ලුමක් ඇති වුණා. පින්වත්නි, ඒ වෙලාවේ එකම එක්කෙනෙක් පසෙකට දී බලා සිටියා. ඒ තමා ආනන්ද හාමුදුරුවෝ. මහරහතන් වහන්සේලා පවා මේ තනතුර ලබන්නට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලීම් කළාදී සෝවාන් වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ පසෙකට දී නිශ්ශබ්දව බලා සිටියා. උන්වහන්සේ වචනයක් යාචකේ නැහැ. ඒ වෙලාවේ අනිත් ශ්‍රාවකයන් වහන්සේලා ආනන්ද හාමුදුරන්ට බල කළා. ආනන්ද, අපි වගේ ඔබත් මේ තනතුර ඉල්ලා සිටින්න. බුදුරජාණන් වහන්සේ සමාජයට කැමති කෙනෙක් පත් කරගනීවි කියලා.
ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කරපු ප්‍රකාශය මේ ලෝකයේ තනතුරකට පත් වෙන්නට සිටින කවර ආකාර කෙනෙකුට හරි ලැබෙනා වූ හොඳම පරමාදර්ශය. ආනන්ද හාමුදුරුවෝ ශ්‍රාවකයන් ඉදිරියේ කියා සිටියේ ඉල්ලා ලබා ගන්නා කිසිදු තනතුරක ගෞරවයක් නැත. එයින් පළක් නැත. එයින් ප්‍රයෝජනයක් නැත. හොඳට මතක තියාගන්න. ඉල්ලා ලබා ගන්නා තනතුරක වටිනාකමක් නැtei කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කළා. හඹාගෙන ගොස් ලබා ගන්නා තනතුරක කිසිදු වටිනාකමක් නැති බව ආනන්ද හාමුදුරුවෝ කියා සිටියා. එහෙමනම් ආනන්ද හාමුදුරුවෝ තනතුරු ඉල්ලා නොසිටි කෙනෙක්. තනතුරු හඹාගෙන නොගිය කෙනෙක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද කියා සිටියේ? ශ්‍රාවකෙනි, ආනන්ද තනතුර ඉල්ලා නොසිටි කෙනෙක් නිසා ආනන්ද මේ තනතුරට පත් කරගන්නට මම කැමතියි කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මේ තනතුරට පත් කරගන්න කැමතියි කියලා කිව්වම බොහෝ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න උනා. හේතුව මෝන බලා තනතුරු දීමක් සිද්ධ කළාය කියලා. ආනන්ද හාමුදුරුවෝ ඉපදුනේ බුදුරජාණන් වහන්සේ ඉපදුන දවසේමයි. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ සහෝදරයෙක්. බුදුරජාණන් වහන්සේගේ පියා සුද්ධෝදන, ආනන්ද හාමුදුරුවන්ගේ පියා අමිතෝදන. ඒ කියන්නේ සුද්ධෝදන සහ අමිතෝදන කියලා කියන්නේ සහෝදර රජ දෙපළක්. ඒ අනුව සුද්ධෝදන රජතුමාගේ පුතු බුදුහාමුදුරුවෝ, අමිතෝදන රජතුමාගේ පුතු ආනන්ද ඥාතිත්වයක් තිබුණ සහෝදරත්වයක්. සමහර අය බුදුහාමුදුරන්ගේ චෝදනා කළා ඥාතිකමට තනතුරු ප්‍රදානය කළාය කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගේ සැකහැර දමලා ඒ ශ්‍රාවකයන් ඉදිරියේ කියා සිටියා, ශ්‍රාවකෙනි, ආනන්ද මේ තනතුරට පත්වන්නට සංසාරි පුරාම සුදුසුකම් ලබාගෙන ඉන්න කෙනෙක්, ප්‍රාර්ථනා කරමින් ඉන්න කෙනෙක්. ඒ නිසා මේ ශ්‍රාවකයන් අතරේ මේ තනතුරට උන්වහන්සේ පෙර භව ගණනාවක සිට පෙර බුදුවරුන්ගේ සිටම ප්‍රාර්ථනා කරමින් ඉන්න කෙනෙක්. එසේ නැතුව ඥාතිත්වයට හෝ මෝන බලා හෝ ප්‍රදානය කළ තනතුරක් නොවන බව ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ වෙලාවේ ඒ ශ්‍රාවකයන්ගේ සැක දුරු වුණා. ඒ ශ්‍රාවකයන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ මේ තනතුරට පත් කරගන්නට ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වුණා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මේ තනතුරට පත් කරගන්න උවමනාය කියලා කිව්වට පස්සේ උන්වහන්සේ ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් කළා. ඒක තමයි ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයේ තියෙන විශිෂ්ටත්වය. ඒක තමයි අද අපේ කාර්යාලයක වැඩ කරන සුළු සේවකයෙක් පවා දැනගත යුතු කාරණා. තනතුරේ ගෞරවය රකින්න නම්, ඒකේ අභිමානය ආරක්ෂා කරන්න නම් ආනන්ද හාමුදුරුවෝ වගේ තනතුරු ලබන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ තනතුරු හඹාගෙන නොගිය වගේම තනතුරට පත් කළාට පස්සේ තමන් වහන්සේ ඒ වෙන්නේ කොන්දේසි රාශියක්ම බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. මේ කොන්දේසි වන්නේ කවරක්? පළවෙනි එක තමයි, ස්වාමීනි, ඔබ වහන්සේට ලැබෙන සිනිඳු සිවුරු මට නොදිය යුතුයි. දෙවැනි එක, ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාර මට නොදිය යුතුයි. තුන්වෙනි එක, ඔබ වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියේ මට නතර වීමට ඉඩ නොදිය යුතුයි. හතරවෙනි එක, ඔබ වහන්සේට ලැබෙන ආරාධනා වලට, දානමාන වලට මා එක් කරගෙන නොවැඩිය යුතුයි.
මේ කාරණා හතර පරික්ෂා කර බලන්න අපේ ශ්‍රාවකයන් සීබුද්ධියෙන් යම් කිසි තනතුරක ගෞරවය ආරක්ෂා කරගන්නට ආනන්ද හාමුදුරුවෝ මොනතරම් මේ ඔස්සේ කැපකිරීමක් කරාදයි බලන්න. බුදුරජාණන් වහන්සේට ලැබෙන සිනිඳු සිවුරු තමන් වහන්සේට නොදිය යුතුයයි කීමෙන් බුදුරජාණන් වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාර පාන තමන් වහන්සේට නොදිය යුතුයයි කීමෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියේ තමන් වහන්සේට නතර වීමට ඉඩ නොදෙන්නේ කියා කීමෙන් බුදුරජාණන් වහන්සේට ලැබෙන දානමාන ආරාධනා වලට තමන් වහන්සේ රැගෙන නොයා යුතුයයි කියා සිටීමෙන් උන්වහන්සේගේ නිහතමානී බව ප්‍රකට වෙන්නේ නැද්ද? උන්වහන්සේ කොයිතරම් මානෙන් තොරව තනතුරකටපත් වුණාදයි බලන්න. ආනන්ද හාමුදුරුවෝ කොයිතරම් නිරීක්ෂකයෙක් වුණාද කියලා බලන්න. ආනන්ද හාමුදුරුවෝ මේවා කොයිතරම් සුපරික්ෂාකාරීව කල්පනා කොට බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නට ඇද්දයි කියා බලන්න. මේ ටික ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් නොකළා නම් පින්වත් මොකද වෙන්නේ? එහෙනම් එක කාරණාවක් අරගෙන බලන්න. බුදුරජාණන් වහන්සේට ලැබෙන දානමාන ආනන්ද හාමුදුරුවෝ වළඳන කෙනෙක් වුණා නම් ඕනතරම් එදා දුස්සීල භික්ෂූන්ට ආනන්ද හාමුදුරන්ට චෝදනා කරන්න තිබුණා. මුන්නහස්සේ මේ තනතුරටපත් වෙලා තියෙන්නේ ලාභ ප්‍රයෝජන සඳහාය. ලාභ ප්‍රයෝජන වරප්‍රසාද ලබන්නටයි. ඒ නිසා නායකයෙක් ළඟ සේවකයෙක් වැඩ කරනකොට ඒ නායකයාගේ වරප්‍රසාද වලින් කිසි විටක තමන් බබලිය නොයුතු බව මේ ආනන්ද හාමුදුරන්ගේ කතාවෙන් අපට පෙන්වා දෙනවා. කොච්චර ලස්සන කාරණා හතරක් උන්වහන්සේ එපා කියලා කිව්වේ. ඒ ටික උන්වහන්සේ ලබා ගත්තා නම් එම ඕනතරම් කෙනෙක් ආනන්ද හාමුදුරන්ට චෝදනා කරන්න තිබුණා. අපටත් ওই දේ කරන්න පුළුවන්. අපටත් ওই දේ කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ට ලැබෙන සිවුරු ටික පරෝගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ට ලැබෙන දානි ටික වළඳනවා. බුදුහාමුදුරන්ට ලැබෙන ආරාධනා වලට වැඩම කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ සෝතහස් කුටියේ වැඩ සිටිනවා. මේ ඔක්කොම වරප්‍රසාද බුදුහාමුදුරන්ට ලැබෙන දේවල් ටික මෙයක් මුක්ති විඳිනවා. මේ විදියට ආනන්ද හාමුදුරන්ට අප්‍රමාණ චෝදනා කරන්න තිබුණා. උන්වහන්සේ හොඳාකාරවම දැනගෙන හිටියා මේ චෝදනා වලින් නිදහස්ව මේ කාර්ය කරන්න කොටයි ඒ තනතුරේ ගෞරවය රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ තනතුරේ අභිමානය රැක ගන්න පුළුවන් වෙන්නේ. දෙවනම ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් තවත් කාරණා හතරක් ඉල්ලා සිටියා. තමන් වහන්සේ පිළිගත් ආරාධනාවලට බුදුරජාණන් වහන්සේ වැඩම කළ යුතු බව, ඒ වගේම බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට කෙනෙක් පැමිණි පසු ඒ ඕනම විටක ඒ පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන එන්නට අවකාශ තිබිය යුතු බව, ඒ වගේම තමන් වහන්සේට ධර්මයේ පිළිබඳව සැකයක් ඇති වුණු විටක ඕනෑම අවස්ථාවක එය විසඳා ගැනීමට අවස්ථාව තිබිය යුතු බව, ඒ වගේම තමන් වහන්සේ නැති තැනකදී යම් කිසි ධර්මයක් දේශනා කළ තිබ්බොත් විහෙරට පැමිණි පසු වහාම ඒ ධර්මය ආනන්ද හාමුදුරන්ට නැවතවරක් ප්‍රකාශ කළ යුතු බව. දැන් බලන්න තනතුරේ වගකීම කොයිතරම් උසස් ලෙසින් ඉෂ්ට කරන්නේ. ඉස්සෙල්ල කියපු කාරණා වලින් තනතුරේ ගෞරවය ආරක්ෂා කරගත්තා. දෙවෙනිව ඉදිරිපත් කරපු කාරණා වලින් තනතුරේ වගකීම් සම්භාරය තාම උතුම් ලෙස ඉෂ්ට කරන්නට උන්වහන්සේ අවසර ලැබුවා. දැන් මේ කාරණා ටික බලන්න. යම් කිසි කෙනෙක් දින ගණනාවක් මඟ ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට දේවරම් බෙහෙරට එනවා. ආවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ තමයි හමු වෙන්නේ.
ආනන්ද හාමුදුරන්ට ඒ ශ්‍රාවකෙක් හරි මගේ හරි වැසියෙක් හරි කිව්වොත් මම අහවල් නගරෙක නම් මේ දින ගණනාවක් තිස්සේ බුදුහාමුදුරුවෝ හම් වෙන්නට ආවේ. බුදුහාමුදුරුවෝ දැහ දකින්නට ආවේ. ඒ වෙලාවක ඒ ශ්‍රාවකයාට කන් දීලා බුදුරජාණන් වහන්සේ ළඟට ඒ ශ්‍රාවකයා රැගෙන එන්න ආනන්ද හාමුදුරන්ට අවසරයක් නොතිබුණා නම් බලන්න ආනන්ද හාමුදුරන්ට ඒ සනතුරේ ගෞරවය වගකීම හොඳට ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම දුකටපත් වෙච්ච කෙනෙක්, ඕනෑම අසහනයකටපත් වෙච්ච කෙනෙක්, කරදරයකටපත් වෙච්ච කෙනෙක් බුදුහාමුදුරුවෝ ළඟට රැගෙන එන්නට තිබුණු අවසරය තමයි ආනන්ද හාමුදුරන්ට මේ කාර්යභාරය තාම හොඳින් සිද්ධ කරන්නට උන්වහන්සේ ලබාගත් වරය. එසේ නැතහොත් උන්වහන්සේට චෝදනා එන්න තිබුණා. අද දවසේ අපේ ලොකු මැති ඇමති කෙනෙක් ළඟ හරි සංස්ථාවක සභාපති කෙනෙක් ළඟ හරි එහෙම නැත්නම් ආයතනයක ප්‍රධානියෙක් ළඟ හරි ඉන්න පෞද්ගලික ලේකම්වරයෙක් දිහා බලන්න. ඒ පෞද්ගලික ලේකම්වරයා වෙතින් තමන්ට අවශ්‍ය පුද්ගලයා ප්‍රධානියා හමු වීමට යාමට ඉඩ ලැබෙන්නේ මොනතරම් කලාතුරකින්ද රටේ වැසියෙකුට. ඇමතිවරයෙක් හමු වෙන්න පුළුවන් ද අපේ රටේ වැසියෙකුට ලේසියෙන් අමාත්‍යංශයකට ගොඩ වැදිලා. ආයතනයක ප්‍රධානියෙක් හමු වෙන්න පුළුවන්ද සමහර විට මේ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් හමු වෙන්න පුළුවන්ද ළමයෙකුගේ තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට පාසලට ඇවිල්ලා වලක්කාලනවා මග අවුරනවා. සමහර විට කාර්යාලයේ සිටියදී කාර්යාලයෙන් බැහැරට ගිය බව කියනවා, සම්මන්ත්‍රණ බව කියනවා, විවිධ අදහස් දක්වලා වංචාකාරී ලෙස ආපු පුච්චලයා පීඩාවට පත් කළා ආපසු යවන නිලධාරීන් සිටින රටකට ආනන්ද හාමුදුරුවෝ කොයිතරම් ගෞරවයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කළාද කියලා මේ අනුව ඔබට පැහැදිලි වෙනවා නේද? ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක බුදුහාමුදුරුවෝ ළඟට රැගෙන එන්නට තිබුණු අවසරයෙන් ආනන්ද හාමුදුරුවෝ ලබාගත්තේ ජනතාව වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්නට උන්වහන්සේගේ කාර්යභාරය හොඳින් ඉෂ්ට කරන්නට අවශ්‍ය වරයක්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟ සිටිය හොඳම ලේකම්වරයා ආනන්ද හාමුදුරුවෝ. මේ ලෝකේ බුදු කෙනෙක් වගේ මහා ශාස්ත්‍රවරයෙක් ළඟ මහා කාර්යභාරයක් ඉටු කරපු මහා ශ්‍රාවකයා අපේ ආනන්ද හාමුදුරුවෝ මේ තරම් වගකීම් සම්භාරයක් ඉෂ්ට කළා. එදා උපස්ථායක සනතුරටපත් වෙලා ඒක කොයිතරම් ගෞරවණීය විදිහට ඉෂ්ට කළාද කියලා බලන්න. ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය කියලා බලනකොට අපට පෙනෙන්නේ ආනන්ද හාමුදුරුවෝ රාත්‍රී 5 වන විට පන්දමක් දල්වාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගඳ කුටිය වටා 3 වරක් ගතකුණු කළ බවයි. කොයි ආරක්ෂකයාද සමන්ගේ ස්වාමියා රකින්නට එහෙම කැප වෙලා තියෙන මේ ලෝකෙ. එදා දේවරම් දෙහිරේ උන්වහන්සේ වැඩ සිටියේ කුටිය වෙතට සතුරෙකුගෙන් හානියක් වෙනවද? එහෙම නැත්නම් සොර සතුරන්ගෙන් උපද්‍රවයක් තියනවද? එහෙම නැත්නම් වනසතෙකුගෙන් උපද්‍රවයක් තියනවද? වෙනත් සිහින් කුමියෙකුගෙන් හරි උපද්‍රවයක් තියනවද? බලන්න තමන්ගේ ස්වාමියා ආරක්ෂා කළ හැටි. පන්දමක් දල්වාගෙන 3 වරක් එළි වෙනකොට තම සාස්ෘන් වහන්සේ ආරක්ෂා කළා. ඒ කුටිය වටා පැටකුණු කරමින් සැපකලේ මොනවාද? තමන්ගේ නිින්ද නේද? තමන්ට නිදන්න තිබුණු වෙලාව සෝනින්දේ තමන් පසු නොවි තමන්ගේ වගකීම හොඳට ඉෂ්ට කළා. අපේ උදාසනා මේ සිතට ගන්නට ඕනේ. අපි මේ රටේ උදා විනාශකාරී සිදුවීම් සිද්ධ වෙන්නේ තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට නොවන නිසා. තමන්ගේ වගකීම් හරියට ඉටු නොකරන නිසා. තමන්ගේ වගකීම් අකුරටම ඉෂ්ට නොකරන නිසා අපිට ජාතික වශයෙන් මහා විපත්තිකාරක දේවල් වලට නොඑක් වර අහන්නට දකින්නට ලැබෙනවා.
ඒ නිසා පින්වත්නි එවැනි වටපිටාවක ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව මේ අවදිමත් කිරීම කොයිතරම් වටිනවද, කොයිතරම් ශ්‍රේෂ්ඨද. මේ දේශනේ ඇසූ අපි ශ්‍රාවකයන් සියලු දෙනාම කල්පනා කරන්න, ඔබ කවරම හරි තනතුරකටපත් වෙනවා නම් ඒ තනතුරට ගෞරවයෙන් පත් වෙන්න. ඒ තනතුරටපත් වුණාට පස්සේ ඒකේ වගකීම ගෞරවයෙන් ඉටු කරන්න. කොයි වගේද? ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟ අග්‍ර උපස්ථායකයා වෙමින් ගෞරවයෙන් මෙහෙවර ඉෂ්ට කළා වාගේ. එසේ වන්නට අද දවසේ ධර්ම ශ්‍රවණය කළ අපේ ශ්‍රාවක පින්වතුන් හැමදෙනාටම මේ දේශනාවේ ආනිසංසයෙන් ප්‍රඥාව පහළ වේවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ක්‍රියා කරන්නේ ඇඹිලිපිටිය පනාමුර පාරේ උඩගම අංක 1646 නිවසේ පදිංචි ඒ ඉන්දික රංගනාත් මහත්මයා, ශාලිකා රත්නායක මහත්මිය